සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මගඵල ලබන මග ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මීවන පලාන හොරණ රාජගුරු හෝල්ඩින්ග්ස් හිමිකරු වන මෙලංක බණ්ඩාර මහතා සහ ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි හිරන්‍යා කුමාරි බණ්ඩාර නැගණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් තමයි අද දවසේ විකාශන දායකත්වය දරන්නේ. පින්වත්නි, අපි මගඵල ලබන මග ධර්ම දේශනා මාලාව තුළින් අපි කතා බහ කරන්නේ අපගේ නාගසේන මහරහතන් වහන්සේ මේ මිලිඳු රාජ ප්‍රශ්නය කියන දහම් ග්‍රන්ථය තුල විවිධාකාර උපමා ඇසුරු කරගෙන මේ ජීවිතයක් දියුණු කරගන්නට ධර්මාවබෝධයේ පිණිස නිවන් මඟ තුල හික්මෙන ශ්‍රාවකයෙක් විසින් කොයි විදිහටද මේ ජීවිතය දියුණු කරගන්න කියන කාරණා විවිධාකාර උපමා අනුසාරයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ කාරණා බුද්ධ දේශනත් උපකාර කරගෙන අපි කතා බහ කරනවා කොයි විදිහටද වර්තමානයේ අපි මේ ධර්ම අවබෝධයේ පිණිස ජීවිතේ දියුණු කරගන්නේ කියන කාරණේ. එතකොට පින්වත්නි, අද දවසේ අපට තිබෙන්නේ මහවණෙන් ගත යුතු පස් සංගය ගැනීම ගැන කතා කරන්නට. මිලිඳු රජුව අසා සිටිනවා, ස්වාමීනි නාගසේනයන් වහන්සේ, මහවණෙන් පස් සංගයක් ගැනීම කියන්නේ කුමක්ද? ඒ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, මහරජාණෙනි, මහවණය අපිරිසුදු පවිටු ජනයාට සැඟවී සිටිය හැකි තැනක් කියනවා. එතකොට අපි දන්න ඔය හොරු, නොඑක් මංකොල්ලකාරී ආදී විසම ගති තියෙන අය සැඟවී සිටින්ට යොදා ගන්න ස්ථානයක් තමයි මහවණය කියන්නේ. එසේම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් තම පිරිසට අයත් නැති අය විසින් කරන ලද අපරාධ දෝෂයන් හෙළි කරන්නට නොයා යුත්තේය. විවෘත කරන්නට නොයා යුත්තේය. මහරජාණෙනි, මහවණේ මේ පළමු අංගය ගත යුත්තේය. අන්න බලන්න, මේ ලෝකයේ තියෙන විසම ක්‍රියා. එතකොට සංඝ පිරිස තුල ඉන්න ශ්‍රාවක භික්ෂුව ඒ සංඝයාගේ යම් දොස් තියෙනවද, අඩුපාඩු තියෙනවද, අවස්ථාව බලලා ඒ අයගෙන් විමසා බලා ඒ අඩුපාඩු දොස් කියන්න පුළුවන්. ඒක සාස්ෘණ වහන්සේ අනුදැන වදාළ දෙයක්. හැබැයි ඒ ශ්‍රාවක සංඝ පිරිසෙන් බාහිරව අපි හිතමු විවිධාකාර ලෝකෙ පිරිස් ඉන්නවා. එතකොට ඒ අයගේ යම් දොස් අඩුපාඩු තියෙනවද, ඒවා පෙන්වන්න යන්න එපා කියනවා. මොකද මේ දොස් වැරදි විවෘත කරන්න ගියන් පස්සේ නැති කරදර එනවා. හතුරු හැදෙනවා. මොකද ලෝකයේ ස්වභාවය තමයි පින්වත්නි, හැමදාම ප්‍රශ්න, අරබුද, වංචා, දූෂණ ලෝකේ තියෙනවා. ඒක මේ සංසාරයේ ගමන තියෙන දෝෂයක්. ඒක මේ ලෝකයේ තියෙන දෝෂයක්. එතකොට මේ දෝෂත් එක්ක අපි පැටලි කල්පනා කර ඉන්න ගියොත් එහෙම ඒ කෙනාට ධර්මයේ පුරුදු කරන්න තියෙන අවස්ථාව තමයි අහිමිලා යන්නේ. ඒ නිසා සමහරලාට අපි සමහර අය බලන්න නැති කරදර වලට මුහුණ දෙනවා මේ කොහෙවත් යන අහක යන ප්‍රශ්නයක්. ඒක ගැන හිතලා ඒකට මැදිහත් වෙලා නැති කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා සසර දුකින් සාපලද්දෙක් විදිහට මේ ශාසනයට ඇවිල්ලා මේ සසුන් බඹසර සුරකින ඒ ශ්‍රාවක භික්ෂුව කවදාවත් බාහිර පිරිසකගේ දොස් හොය අඩුපාඩු හොයා ඒවා විවෘත කරන්න, ඒවා ගැන ලෝකෙට කියන්න යන්න එපා කියනවා. මොකද මේ ශ්‍රාවක භික්ෂුවට විසඳ ගන්න තියෙන වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ශ්‍රාවක භික්ෂුව පැවිදි බව ලබන්නේම
සියලු දුකින් නිදහස් වීම පිණිස. සංසාර දුකින් නිදහස් වීම කියන අරමුණ ඇතිව පැවිදි වෙන ශ්‍රාවකයාට ඒ බාහිර ප්‍රශ්න නෙවෙයි ලොකුම ප්‍රශ්නේ. තමන්ගේ ප්‍රශ්නේ. තමන් වයසට යනවා, තමන් ලෙඩ වෙනවා, තමන් මරණයටපත් වෙනවා, තමන් ප්‍රියයකින් වෙන්වීමේ ස්වභාවයෙන් යුක්තයි, තමන් අප්‍රියයන් හා එක්වීමේ ස්වභාවයෙන් යුක්තයි, තමන් සතර අපායට වැටෙන ස්වභාවයෙන් යුක්තයි, තමන් කෙලෙස් පීඩාවෙන් දුක් විඳින ස්වභාවයෙන් යුක්තයි. මේ වගේ තමාට විසඳාගත යුතු දැවැන්ත අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයේ විසඳ ගන්නට හැම මොහොතක්ම මහන්සි ගන්නවා මිසක් මේ බාහිර ප්‍රශ්න විසඳ යන්නේ නැහැ. ආන් ඒක කියන නාගසේන මහරහතන් වහන්සේ මහවණෙන් ගත යුතු පළවෙනි අංගයේ විදිහට නාගසේන මහරහතන් වහන්සේ වදාළා. පින්වත්නි මේ අවවාද මේ අනුශාසනා පිළිපැද්දොත් දුක් කරදර බාධා වලට මුහුණ දෙන්න වෙන්නේ. එහෙම නැත්නම් බොහෝ දුක් කරදර බාධා වලට මේවා අනුගමනය නොකළොත් එහෙම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි නාගසේන මහරහතන් වහන්සේ වදාන්න. ඒ නිසා තමන්ගේ පිරිසට අයත් නැති අය විසින් කරන ලද අපරාධ දෝෂයන් හෙළි කරන්නට යන්න එපා කියනවා. විවෘත කරන්නට නොයා යුතුයි කියනවා. ඒක තමයි මහවණෙන් ගත යුතු පළවන අංගය. ඊළඟට නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා තවද මහරජාණෙනි මහවණය බොහෝ ජනයාගෙන් හිස් වූ තැනකි. දැන් අපි ගත්ත නගරයක් කියන්නේ බොහෝ ජනයාගෙන් ආකීර්ණ වෙච්ච තැනක්. බොහෝ පිරිස් ගැවසෙනවා. නිතර ශබ්ද ഘോഷාව ඇති වෙන තැනක්. හැබැයි මහවණිය කියන්නේ නිහඬ නිස්කලංක තැනක්. ජනයා නිතර ගැවසෙන තැනක් නෙවෙයි. එසේම මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් රාග දේශ මොහ මාන දෘෂ්ටි ආදී සියලු කෙලෙසුන්ගෙන් හිස් කරගත් සිතින් විසිය යුත්තේය. මහරජාණෙනි මහවණේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේය. මහවණේ බොහෝ ජනයා ගැවසෙන්නේ නැහැ වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයාගේ සිත අභ්‍යන්තරේ. එතකොට සිත හරියට මහවණේ වගේ. මහවණේ මිනිස්සු ගැවසෙන්නේ වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයාගේ සිතේ රාග, ద్వේෂ, මෝහ, මාන, දෘෂ්ටි කියන මේ කෙලෙස් අභ්‍යන්තරේ තියාගන්න එපා කියනවා. ඒ වගේන් හිත හිස් කරගෙන ඉන්න කියනවා. බලන්න කොච්චර වටිනවද කියලානේ. අපේ සාමාන්‍ය ජීවිතේ අපි මේ කෙලෙස් එක්ක ජීවත් වෙන්නේ. කෙලෙස් ඇසුරු කරනවා. කෙලෙස් වලින් සතුටු වෙනවා. කෙලෙස් සේවනය කරනවා. කෙලෙස් වලින් සතුටු වෙනවා. හැබැයි මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා ඒ කෙලෙස් වලින් හිත නිදහස් කරගෙන ඉන්න කියනවා. කෙලෙස් බැහැර කර වාසය කරන්න කියනවා. කෙලෙස් වලින් නිදහස් වුණාට පස්සේ ඒ හිත බොහෝ සැපගෙන දෙනවා. බුදුරජාන්සේ වදාරනවා හරියට මේ නැවකට බෝට්ටුවකට වගේ වතුර පිරුණොත් එහෙම ඒ නැවට පහසුවෙන් යන්න බෑ. හැබැයි ඒ වතුර හිස් කරගත්තොත් ඒ නැව හරි සැහැල්ලුයි පහසුවෙන් යන්න පුළුවන්. ආන් ඒ වගේ භික්ෂුව මේ ලාමක කෙලෙස් වලින් අකුසල් වලින් හිත නිදහස් කරගන්න ඕන කියලා. එතකොට මේක හරි දුෂ්කර දෙයක් පින්වත්නි. දැන් ලෝකේ සාමාන්‍ය මිනිස්සු භෞතික සම්පත් අපි හිතමු දන් දෙනවා නොඑක් විදිහට අතහැරීම පුරුදු කරනවා. ඒ වගේම ලෝකෝත්තර ත්‍යාගය කියන්නේ කෙලෙස් අතහරින්න පුරුදු වෙන්න ඕන. කෙලෙස් අතහැර සතුටු වෙනවා. ඒක තමයි නියම ලෝකෝත්තර ත්‍යාගය කියන්නේ. එතකොට ඒ වගේම ওই දෙවෙනි කාරණේ තුන්වෙනි කාරණේ නාගසේන මහරහතන් වහන්සේ වදාරන තවද මහරජාණෙනි මහවණේ විවේකයෙන් යුක්තය. මහවණේ බොහොම විවේකී. ජනයාගෙන් ඇති වෙන කරදර තොරය. අපිට ඒක තේරෙන්නේ නගරයක් ගැන සිහි කරලා වනාන්තරයේ සිහි කරනකොට හිතට බොහොම සැපයි සනීපයි. මොකද වනයේ කියන්නේ බොහොම හුදකලාව විවේකී තියෙන තැනක් නිසා. එසේම මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් අනාර්ය වූ පාපී අකුසල ධර්මයන්ගෙන් තොර වූ විවේකයෙන් විසිය යුත්තේය. මහරජාණෙනි මහවණේ මේ තුන්වෙනි අංගයේ ගත යුත්තේය. බලන්න ජනයා ගැවසෙන්නේ නැති හුදකලා විවේකයක් තියෙනවා. වනේ ආන් ඒ වගේ කෙලෙසුන් බැහැර කරලා හිතේ ඇතිවෙන විවේකය ඇති කරගන්න ඕන කියන භික්ෂුව. ඒක තමයි වනයෙන් ගත යුතු තුන්වන අංගයේ විදිහට අපගේ නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඊළඟට නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා වනයෙන් ගත යුතු හතරවන කාරණේ. තවද මහරජාණෙනි මහවණයේ සාන්තය පිරිසුදුය.
මහා වනයේ ස්වභාවය හරිම සාන්තයි, පිරිසුදුයි. දැන් නගරයක් ගත්තොත් එimhe කැලි කසල තියෙනවා, නොයෙක් අපිරිසුදු දේවල්, අපද්‍රව්‍ය තියෙනවා. හැබැයි වනයේ එහෙම නැහැ. වනයේ බොහොම සාන්ත පිරිසුදු තැනක්. එසේම මහරජාණෙනි, පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සාන්ත වූ පිරිසුදු සිතින් සිටිය යුත්තේය. මාන්නය ප්‍රහීන කොට, කෙලෙසුන් ප්‍රහීන කොට නිවී ගිය සිතින් යුතුව සිටිය යුත්තේය. මහරජාණෙනි, මහවනයේ මේ සිව්වෙනි අංගය ගත යුත්තේය. ඔන්න එතකොට මහවණෙන් අපි දැන් අන්තිමේට දෙවන, තුන්වන, හතරවන කාරණේ විදිහට ඉගෙන ගත්තා. භික්ෂුව වාසය කරන්න ඕන රාග දේශ මොහ වලින් හිස් කරගත්ත සිතින් වාසය කරන්න ඕන. ඒ වගේම භික්ෂුව වාසය කරන්න ඕන මේ පාපී අකුසල ධර්මයන්ගෙන් තොර වෙලා විවේකී සිතින් යුතුව වාසය කරන්න ඕන. දැන් අපි සාමාන්‍ය විවේකයෙන් ඉන්නවා කියලා කියන්නේ වැඩ කටයුතු ඉවර කරගෙන වැඩ කටයුතු මුකුත් නොකර නිකාම් ඉන්නකොට විවේකී කියනවා. නේද? එතකොට දැන් නමුත් සැබෑ මේ ආර්ය විනී විවේකය කියන්නේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ලැබෙන විවේකය. පංච නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වෙච්ච සිතක තියෙන විවේකයේ තමයි සැබෑම විවේකය කියන්නේ. දැන් සාමාන්‍ය මිනිසු කරන්නේ අපි විවේකයක් ගන්නවා කියලා ඒ විවේකයේ පංච දුෂ්චරිතේම කරනවා. එතකොට එයාට හැබෑවටම ගත්තම එයාට විවේකයක් ලැබිලා නැහැ. හිත අවිවේකී කියන්නේ පංච නීවරණයත් එක්ක සිත තියෙනකොට. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ආදී පංච නීවරණ ධර්මයන් සිතේ තියෙනවද? එයා අවිවේකී කෙනෙක්. කොච්චර වැඩපලන් නොකර මහා වනයේ හුදකලාවේ තනියම හිටියත් අවිවේකී කෙනෙක්. හැබැයි මහා මේ නගරයක බොහෝ කටයුතු අතර හිටියත් හිත නීවරණයන්ගෙන් නිදහස් නම්, අකුසලයන් බැහැර වූ සිතින් නම් ඉන්නේ, ඒ හිත විවේකී. හරියට මහා වනයක් වගේ. එතකොට එහෙනම් කෙලෙසුන්ගෙන් හිස් වූ සිතින් වාසය කරන්න ඕනේ. කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ලැබෙන විවේකී සිතින් යුතුව වාසය කරන්න ඕනේ. ඒ වගේම තමයි මහා වනයේ සාන්තයි පිරිසුදුයි වගේ නොයෙකුත් කෙලෙසුන් ප්‍රහාණය කරලා නිවී ගිය සිතින්, සාන්ත වූ සිතින් මේ ශ්‍රමණයා වාසය කරන්න ඕනේ. පින්වත්නි, ගිහි පින්වතුන් වුණත් බලන්න කොච්චර ලස්සනද මේ ධර්මය කියලා. අපිට කවදාවත් මේ පොතකින් පතකින් බාහිර දැනුමකින් අධ්‍යාපනයකින් අහන්න නොලැබුණ, ඉගෙන ගන්න නොලැබුණ මේ ධර්මය කොච්චර ලස්සනද. අපි බාහිර දේවල් කොච්චර ඉගෙන ගත්තත් අපේ මේ අභ්‍යන්තර ප්‍රශ්නේ ඉගෙනගෙන මේකට විසඳුම් සොයන තාක්කල් අපේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. රාග දේශ මොහත් එක්කම තමයි සසරේ යන්න තියෙන්නේ. හරියට හතුරුත් එක්ක යන ගමනක් වගේ. වදකයොත් එක්ක යන ගමනක් වගේ. ඒ නිසා මේ රාග දේශ මොහ දුරු කරන ඒ ප්‍රතිපදාව නිවන් මඟ ගැන තමයි මේ පැහැදිලි කරන්නේ. පින්වත්නි, අපි මේ කතා කරපු වනයෙන් ගත යුතු මේ කාරණා සියල්ලම පැහැදිලි කරගන්න පුළුවන් බුද්ධ දේශනාවක් අද දවසේ අපි කතා බහ කරන්න කල්පනා කළා. මේ දේශනාව තියෙන්නේ සුත්ත නිපාතේ වාසෙට්ට කියන සූත්‍රයේ. ඉස්සර හිටියා වාසෙට්ට භාරද්වාජ කියලා බ්‍රාහ්මණ තරුණයන් දෙන්නේ. මේ දෙන්න අතර වාදයක් ඇති වුණා මේ බමුණෙක් වෙන්නේ කුමන කරුණෙන්ද කියලා. භාරද්වාජ කියන බ්‍රාහ්මණයා කියා සිටියා බමුණෙක් වෙන්නේ උපතින් කිව්වා. අම්මගේ තාත්තගේ සත්මුතු පරම්පරාවක් පිරිසුදු නම්, ඒ වගේම බ්‍රාහ්මණ වංශේ නම් අම්මගේ මව් කුස පිරිසුදු නම් එයා බ්‍රාහ්මණෙක් කිව්වා. ඊට පස්සේ වාසෙට්ට කියා සිටියා එහෙම වෙන්නේ. යම් කෙනෙක් හොඳට සීලාදී සංවරයෙන් යුක්ත නම්, යහපත් ගුණ ධර්ම වලින් යුක්ත නම් ඒ කෙනා තමයි සැබෑම බ්‍රාහ්මණය වෙන්නේ කියලා. මේ දෙන්නගේ මේ වාදයේ අතරදී ඊට පස්සේ වාසෙට්ට කියන තරුණයා භාරද්වාජ තරුණයාට කියා හිටියා අපි එහෙනම් ශ්‍රමණ ගෞතමයන් ළඟට ගිහිල්ලා මේ කාරණේ අහලා දැනගමු කිව්වා. එතකොට මෙයාලා තාම තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. මේ දෙන්නා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු සාමිච්ච කතාව යෙදුණා. වන්දනා කළේ නැහැ. ඊට පස්සේ වාසෙට්ට කියන තරුණයා භාග්‍යතුන් වහන්සේට ගාථාවකින් මෙන්න මේ ප්‍රශ්නේ අසා සිටියා. භවත මේ අපි දෙදෙනාම ඉගෙනගෙන අවසන් කරලා ඉන්නේ ත්‍රිවේදය. හොඳට ත්‍රිවේදය ඉගෙන ගත්තා. ඒවා හොඳට පරතරටම ඉගෙනගෙන සමත් වෙලා ඉන්නේ.
මම පොක්කරසාති කියන බ්‍රාහ්මණයාගේ මේ ශිෂ්‍යයෙක්. ඒ වගේම මේ භාරද්වාජ තාරුක කියන මේ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක් කියලා කියා සිටියා. ඊට පස්සේ කියනවා අපි ත්‍රිවේදය ගැන කියා ඇති හැමම සියල්ලම ඉගෙනගෙන තියෙන්නේ. අපි ඒ වගේ නිපුණයෝ. ව්‍යාකරණ, පද, මන්ත්‍ර, ජප ගැන ගුරුවරුන් හා සමානව ඉගෙන ගත්තා කියනවා. එතකොට මේ දෙන්නා බොහෝම දක්ෂ දෙන්නේ. බ්‍රාහ්මණ කුමාරවරු දෙන්නේ. අපි දෙන්න අතර වාදයක් හටගත්තා. ඒ තමයි උපතින්ද බ්‍රාහ්මණයෙක් වෙන්නේ එහෙම නැත්නම් ක්‍රියාවෙන්ද බ්‍රාහ්මණයෙක් වෙන්නේ කියලා අපි දෙන්න අතර වාදයක් ඇති වුණා. ඉතින් ඒ නිසා අපිට එකිනෙකාට බැරි වුණා මේ කාරණේ සපත කරලා දෙන්න. ඒ නිසා දහම් ඇස් ඇති මුනිදුනි අපිට දැනගන්න ඕනේ මේ කවුද කොහොමද බ්‍රාහ්මණයෙක් සැබෑම බ්‍රාහ්මණය අපි හඳුනගන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න. කියන හරියට පුන්සඳ දුටුව විට එයට වඳිනා මිනිස්සු වගේ. දැන් ඒ කාලේ ඉඳන්ම ඔය සඳ දෙවියන්ට වන්දනා කරනෝනේ. එතකොට මේ සඳට වඳින මිනිසුන් වගේ මේ ගෞතමයන් වහන්සේට සියලු ලෝවැසියා වන්දනා කරනවා කියනවා. ඉතින් ඒ නිසා ලොවේ නුවණැස ඇති භවත් ගෞතමයාණෙනි ඔබ වෙත අපි ආවේ මේ කාරණය දැනගන්න උපතින්ද බ්‍රාහ්මණයෙක් වෙන්නේ ක්‍රියාවෙන්ද බ්‍රාහ්මණයෙක් වෙන්නේ කියන මේ කාරණය දැනගන්නටයි ආවේ කිසි දෙයක් නොමදන්න අපට මේක පහදා දෙන්න කියනවා. බලන්න පින්වත්නි මේ තරුණයන් බුදුරජාණන් වහන්සේ සරණ නොගියට ධර්මයේ ශ්‍රවණය කරලා නොතිබ්බට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගැන ලොකු කල්යාණ කීර්තිරාවයක් පැතිරලා තිබ්බා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා සියලු දෙනා අතර කතා බහ වෙලා තිබ්බා. ඒ නිසා තමයි මේ දෙන්නා තමන් තුළ තියෙන ගෞරවය, භක්තිය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරමින්ම මේ ප්‍රශ්නේ අසා සිටියේ. මහා පින්වන්තය. මේ දේශනාව අවසානයේ පින්වන්දි මේ බ්‍රාහ්මණවරු කුමාරවරු දෙන්නම තෙරුවන් සරණ යනවා. උපාසකයන් විදිහට මේ දේශනාව අවසන් වෙනකොට මේ දෙන්නා උපාසකයන් බවට පත් වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මේකේ හරි ලස්සන කාරණා ගොඩාක් තියෙනවා. රහතන් වහන්සේගේ සිතක ස්වභාවය මේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච හිතේ තියෙන විසිතුරු බව මේ දේශනාවේ හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා වාසිට්ඨේනි පිළිතුරු කියන්නෙමි මම අනුපිළිවෙලින් ඔබ හට. ඒ සතුන්ගේ උපතේ සැබෑ තතු ಜಾති වශයෙන් වෙනස් වෙන හැටි. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ තියෙන සාමාන්‍ය සතුන් ජීවත් වෙන සතුන් අරගෙන මේ අයට තේරෙන විදිහට මේ කාරණේ කියලා දෙනවා. සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබ දන්නවා මේ ලෝකේ ගස් තියෙනවා, තනකොළ තියෙනවා. ඒ තනකොළ ගස් ඒ කවුරුත් Taman ගැන කියන්නේ නැහැ. එතකොට මේ උපතින් ලද දෙකේ ඒ ගසේ හැඩරුව වෙනස් වේ මේ ಜಾති වශයෙන්. ඒතකොට විවිධාකාර ගස් තියෙන එකිනෙකට වෙනස්. සමහරට තනකොළ තියෙන, උස ගස් තියෙන, මහත ගස් තියෙනවා. ඒ කොළ විවිධාකාර පාට කොළ තියෙන, විවිධාකාර පල හට ගන්නවා. ඒ වගේ වෙනසක් තියෙනවා. ඒ වගේම කීටයන්, දිග පණුවන්, කුඩා පළඟැටි කෘමීන් උපතින් ලද දෙකේ ඒ සතුන්ගේ හැඩරුව වෙනස් වේ මේ ಜಾති වශයෙන්. එතකොට පොඩි පොඩි කෘමි සත්තු, පණුව, පළඟැටියන් ඉන්න මේ ඒ අයටත් විවිධාකාර වෙනස් ශරීර ස්වභාවයන් තමයි ලැබිලා තියෙන්නේ. එකිනෙකාට වෙනස්කමක් තියෙනවා කියනවා. ඒ වගේම ඔබ දන්නවා ලොකු කුඩා සිව්පාවෝ ඉන්නවා. හරක් ඉන්නවා, අලි ඉන්නවා, මීයෝ ඉන්නවා, විවිධාකාර සත්තු ඉන්නවා කියනවා. උපතින් ලද දෙකේ සතුන්ගේ හැඩරුව වෙනස් වේ මේ ಜಾති වශයෙන්. ඒ සතුනුත් එකිනෙකාට වෙනස්. මේ අලියෙක්, මේ ලේනෙක්, මේ ගවයෙක්, මේ බල්ලෙක්, මේ පූසෙක් කියලා වෙන් වශයෙන් ඒ සත්තු ඉන්නවා. දන්නහොය ඔබ උදරය පාද කරගත් දිග පිටක් ඇති උරගයින් උපතින් ලද දෙයකි ඒ සතුන්ගේ හැඩරුව වෙනස් වේ මේ ಜಾති වශයෙන්. එතකොට විවිධාකාර සර්පයෝ ඉන්නවා, පිඹුරෝ ඉන්නවා, නාගයෝ ඉන්නවා, පොළොංගු ඉන්නවා, විවිධාකාර සත්තු ඉන්නවා. විවිධ හැඩ තියෙනවා, වෙනස් වශයෙන් හඳුනා ගන්නවා. දන්නහොය ඔබ දිහෙහි පීනන ජලජ මාළුන්
උපතින් ලද දෙයකි ඒ සතුන්ගේ හැඩරුව වෙනස් වීමේ ಜಾති වශයෙන්. එතකොට මාළු අතරත් විවිධාකාර මාළු ඉන්නවා. ඒ අයගෙත් වෙනස්කම් තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ තරුණයන් දෙන්නට තේරෙන විදිහට මේ කාරණේ කියලා දෙන විදිය. දන්නෝය ඔබ පියාපත් යානා ඇති අහසින් යන කුරුල්ලන් උපතින් ලද දෙයකි ඒ සතුන්ගේ හැඩරුව වෙනස් වීමේ ಜಾති වශයෙන්. එතකොට කුරුල්ලන් ගත්තමත් පුංචි කුරුල්ලෝ ඉන්නවා, විශාල කුරුල්ලෝ ඉන්නවා නේද? මාංශ අනුභව කරන කුරුල්ලෝ ඉන්නවා, පල අනුභව කරන අය ඉන්නවා. විවිධාකාර වෙනස්කම් ඒ කුරුල්ලන්ගේ තියෙනවා. මේ ಜಾතීන් හට උපතින්ම පිහිට ඇති සලකුණුම ඇත බොහෝ. මේ එතකොට මේ විවිධ සත්තුන්ට උපතින්ම වෙනස්කම් දැන් අපි ගත්තොත් උරගයින් කියන්නේ වෙනස්. සිව්පාවන් කියන්නේ ඊට වඩා වෙනස්. සිව්පාවුන්ට වඩා පක්ෂීන් කියන්නේ වෙනස්. එතකොට පක්ෂීන්ුයි මාළුයි ජලජ ජීවිනියු ගත්තම ඊට වඩා වෙනස්. ඒ සතුන්ගේ වෙනස්කම් තියෙනවා. එහෙත් මිනිසුන් අතර උපතින්ම පිහිට ඇති සලකුණු නොමැත බොහෝ. හැබැයි මනුස්ස වර්ගයා ගත්තන් පස්සේ මේ මනුස්සයා වර්ගයාගේ තියෙන්නේ එක සමාන ස්වභාවයක්. දැන් ඒ සතුන් අතර පැහැදිලි වෙනස්කම් තියෙනවා. පක්ෂීන්ට අත්තඩු තියෙනවා, මාළුන්ට වරල් තියෙනවා, වෙනස්කම් තියෙනවා. හැබැයි මනුස්ස වර්ගයා ගත්තන් පස්සේ කුමන රටේ හිටියත්, කුමන ජාතියේ හිටියත්, කුමන කුලේ හිටියත්, කුමන ආගමේ හිටියත් ඒ මිනිස්යාගේ ගන්න පුළුවන් සමාන ලක්ෂණ තියෙනවා. බුදුරජාණන් වදාරනවා කෙස්වලද නැත වෙනසක්. මිනිසුන්ගේ හිසේ කෙස් තියෙනවා. හැම ජාතියකම හැම ආගමකම අය. නොමත හිසෙහිද වෙනසක්. හිසේ වෙනසක් නැහැ. කන්වලද නැත වෙනසක්. නොමැත ඇස්වලද වෙනසක්. එහෙම වෙනසක් තිබ්බොත් අපි ඒක හිතන්නේ ඒක අසාමාන්‍ය ස්වභාවයක් කියලා. සාමාන්‍යයෙන් ගත්තම ඔක්කොගෙම එකම විදිහට තියෙනවා. මොකයේද නැත වෙනසක්. නාසයේද නැත වෙනසක්. තොල්වලද නැත වෙනසක්. ඇහි බැමේ නැත වෙනසක්. මේ ශරීර අවයවවල මිනිසුන්ගේ ගත්තම එකම සමාන ස්වභාවයක් තමයි තියෙන්නේ. බෙල්ලේද නැත වෙනසක්. උරහිසේද නැත වෙනසක්. උදරයේද නැත වෙනසක්. නොමැත පිටහිද වෙනසක්. යෝනියේ නැත වෙනසක්. නොමැත පපුවේ වෙනසක්. වැසුණු තැන්වල නොමැත වෙනසක්. නොමැත මෛතුන්‍යයේද වෙනසක්. සියලු ජාතීන්ගේ සියලු ආගමිකයන්ගේ එකම ස්වභාවයක් තියෙනවා මනුස්ස වර්ගයාගේ. අපි මේ ජාතියේ මේ ආගමේ මේ කුලේ මේ රටේ කීක බෙදිලා හිටියට සමස්ත මනුස්ස වර්ගයාගේම එකම ස්වභාවයක් තියෙනවා. අත්වලද නැත වෙනසක්. නොමැත පාවල වෙනසක්. ඇඟිලිවල නැත වෙනසක්. නියපොතුද නැත වෙනසක්. කෙන්ඩාවල නැත වෙනසක්. කලවයේ නැත වෙනසක්. නොමැත පාටින් වෙනසක්. සොයරෙන්ද නැත වෙනසක්. වෙනස් ಜಾති තුල වෙනස්කම් උපතින්ම ලද නොමැත මේ මිනිසුන්ට. බලන්න බුදුරජාණන් වහන්සේ මේ හැම ශරීර අවයවයක්ම වෙනම පෙන්න මේ සපත කරලා පෙන්නනවා. මේ මනුස්ස වර්ගය එකම ස්වභාවයෙන් යුක්තයි. අපි මේ බෙදිලා වෙන් වෙලා හිටියට අපි වාද කරගත්තට අපේ මනුස්ස වර්ගයාගේ එකම ස්වභාවයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වදානවා සිරුරු වල මිනිසුන්ගේ පැහැදිලිව දැකිය හැකි වූ වෙනස්කම් කිසිවක් නැත. නේද? දැන් අපි හිතමු මිනිස්යන්ට අත්තටු තියෙනවා. එහෙම නැත්නම් මිනිස්යාට අං ඇවිල්ලා තියෙනවා. අපි නිකන් කිව්වට මිනිසුන්ට එහෙම අං ඉන්නේ නැහැ නේ. ඒ තිරිසන් සතුන්ගේ එහෙම ලක්ෂණ නැහැ. සමස්ත මනුස්ස වර්ගයාගේම ගන්න පුළුවන් සමාන ලක්ෂණ තියෙනවා. මිනිසුන් අතර පවතින විහාර වශයෙන් නම් ගොත් හඳුන්වන්නේ. නම් වල වෙනසක් තියෙන විහාර වශයෙන්. මෙයා බණ්ඩාර, මෙයා සුගතපාල, මෙයා බුද්ධදාස, මෙයා ජිනදාස, මෙයා සංඝදාස කියලා නම් වශයෙන් යම් වෙනස්කම් තියෙනවා කියනවා. ඒක විහාර වශයෙන් තියෙන්නේ. මිනිසුන් අතර කිසිවෙක් දිවි ගෙවයි නම් ගව රැකුමින් මෙසේ වාසෙට දැනගන්න ඔහු ගොවියෙකු මිසක් බමුණෙකු නෙවේ. යම් කෙනෙක් ගවයන් පාලනය කරමින් ජීවත් වෙනවා නම් එයාට ගොවියෙක් කියලා කියනවා. මිනිසුන් අතර කිසිවෙක් දිවි ගෙවයි නම් නානා ශිල්පයෙන් මෙසේ වාසෙට දැනගන්න ඔහු ශිල්පියෙක් මිසක් බමුණෙක් නෙවෙයි කියනවා. මිනිසුන් අතර කිසිවෙක් දිවි ගෙවයි නම් වෙළඳාමින් වාසෙට දැනගන්න කියන ඔහු වෙළෙන්දෙකු මිසක් බමුණෙක් නෙවෙයි කියනවා. මිනිසුන් අතර කිසිවෙක් දිවි ගෙවයි නම් බැල මෙහෙවර කරනවා, දාසකම් කරනවා දැනගන්න කියන ඔහු දාසයෙක් මිසක් බමුණෙක් නෙවෙයි කියනවා.
මිනිසුන් අතර කිසිවෙක් දිව ගෙවයි නම් සොරකමින් දැනගන්න කියනවා. ඔහු සොරෙක් මිසක් බමුණෙක් නෙවෙයි. එතකොට පින්වත්නි අපි හිතමු උපතින්ම බ්‍රාහ්මණ කුලයක ඉපදිනවා. හැබැයි එයා හොරකම් කරනවා. එතකොට එයාට තවදුරටත් බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. එයාට හොරා කියලා කියන්නේ. දැක්කද? එතකොට එයාගේ ජීවත් වෙන වැඩපිළිවෙල ක්‍රියාව අනුව තමයි එයාව හඳුන්වන්නේ. ඊළඟට බුදුරජාණන් වදාළා මිනිසුන් අතර කිසිවෙක් දිව ගෙවයි නම් අවි ආයුධයෙන් මෙසේ වාසෙට දැනගන්න. ඔහු යුද ශිල්පියෙක් මිසක් බ්‍රාහ්මණයෙක් නෙවෙයි. එයා කරන ක්‍රියාව අනුව තමයි අපි එයාව හඳුනගන්නේ. මිනිසුන් අතර කිසිවෙක් දිවි ගෙවයි නම් උපදේශයෙන් අනුශාසනා කරමින් ඉන්න කෙනෙක්. ඔහු පුරෝහිතයෙක් මිස බමුණෙක් නෙවෙයි කියනවා. එතකොට එයා පුරෝහිත කෙනෙක්. මිනිසුන් අතර කිසිවෙක් දිවි ගෙවයි නම් ගම රට තුලින් මෙසේ වාසෙට දැනගන්න. ඔහු රජෙක් මිසක් බමුණෙක් නෙවෙයි කියනවා. නොම කියමි මම බමුණු වන බව කෙනෙකු මව් කුස උපන් පමණින් යම් මව් කුසක උපදිච්ච පමණින් අපිට කියන්න බෑ කියනවා. එයා බ්‍රාහ්මණෙක් කියලා. භවත ආදී නමින් කිව්වද සැබවින්ම හේ කෙලෙස් සහිතය. සිඳහල සියලු බන්ධන නොමැති වූ කිසිදු කම්පන ඉක්ම ගිය කෙලෙසුන්ගෙන් එක් නොවන ඒ කිසිවක යම් කෙනෙක් වේ නම් මේ ලෝකේ කියමි ඔහුට බ්‍රාහ්මණයා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන අනුපිළිවෙල. දැන් මේ අයට අහපු ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම දේශනා කළා මේ ලෝකේ විවිධාකාර සත්තු ඉන්නවා. ඒ සතුන් අතර එකිනෙකා වෙනස්කම් තියෙනවා. හැබැයි මිනිසුන්ගේ ගත්තොත් එහෙම මිනිසුන්ගේ මනුස්ස වර්ගයාගේ සමාන ලක්ෂණ තියෙනවා. එකම ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ අපි ජාති කුල ආගම් වශයෙන් බෙදිලා හිටියට අපි එකම ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට බුදුරජාණන් වදානවා ඒ කෙනා කරන ක්‍රියාව අනුව තමයි අපි ඒව හඳුනගන්නේ. යමෙක් සොරකම් කරනවා නම් එයා සොරෙක් කියලා දැනගන්නවා. යමෙක් ශිල්ප ශාස්ත්‍රයන් කරනවා එයා ශිල්පියෙක් කියලා හඳුනගන්නවා. යමෙක් අවවාද අනුශාසනා කරනවා එයා පුරෝහිත කෙනෙක් කියලා අනුශාසකයෙක් කියලා හඳුනගන්නවා. මේ වගේ එයා කරන ක්‍රියාවෙන් තමයි අපි ඒව හඳුනගන්නේ. බුදුරජාණන් වදානවා ඒ නිසා කෙනෙක් උපතින් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. ඒ වගේම මව් කුසක ඉපදිච්ච පමණින්ම එයා බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ කියනවා. එයා කෙලෙස් සහිත නම් එයාට සැබෑවට බ්‍රාහ්මණයා කියලා කියන්න බෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කවුද කියන කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා. විශේෂයෙන් අපට අවශ්‍ය උනේ මේ කාරණා සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කවුද කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහේ කතා බහ කරන්න. මේ මෙතන තියෙන පින්වත්නි මේ රහතන් වහන්සේගේ සිතේ තියෙන විවේකය, රහතන් වහන්සේගේ සිතේ තියෙන සාන්ත බව, නිස්කලංක බව, ඒ වගේම රහතන් වහන්සේගේ සිතේ තියෙන මේ අර කෙලෙසුන්ගෙන් හිස් වෙච්ච ස්වභාවය මේ කාරණාවල අපගේ භාග්‍යතුන් වහන්සේ හරිය ලස්සනට පැහැදිලි කරනවා. බුදුරජාණන්සේ වදාරනවා හැම බන්ධනයක්ම මේ නිදහස් වෙච්ච මේ ලෝකේ සත්‍යයගේ බන්ධන තියෙනවා. කාම බන්ධන විවිධාකාර බන්ධනයන් තියෙනවා. ඒ බන්ධනයන්ගෙන් නිදහස් වෙලා කිසිදු කම්පන නැති මේ සාමාන්‍ය ලෝකයා නිතර කම්පණයටපත් වෙනවා. ඒ කම්පනයකටපත් වෙන්නේ නැති හැම කෙලෙසුන්ගින්ම ඉක්මවා ගිය කිසිවක් එක් නොවන දැන් අපි වෙන්නේ අපේ ජීවිතේ අපි අහන දකින මේ හැම දෙයක් එක්කම අපි එකතු වෙනවා. මිශ්‍ර වෙනවා. මුහු වෙනවා. හැබැයි ඒ කිසිවක් එක් නොවන යම් කෙනෙක් වෙනවා නම් ආන් එයාට කියනවා සැබෑම බ්‍රාහ්මණයා කියලා. අන්න බලන්න. අපි දැන් හිතන ඉහළ කුලයක උපදිනවා. හැබැයි අපිට මේ කෙලෙස් බන්ධන තියෙනවා. නිතර කම්පා වෙනවා. ඊළඟට කෙලෙසුන් එක්ක එක් වෙනවා. ඉතින් එතකොට අපි මේ ඉපදුනා කියලා ඉහළ කුලයක අපි ඉපමණකින් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. එතකොට මේ බ්‍රාහ්මණ කියන වචනේ බමුණෙක් වෙනවා කියන වචනේ භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේටත් පාවිච්චි කරන වචනය. ඒ කියන්නේ පිරිසිදු උතුම් ජීවිතයක් ඇති කෙනා කියන අර්ථය. එතකොට ඊළඟට බුදුරජාණන්සේ වදාරනවා සිඳ දමා ක්‍රෝධය, සිඳ දමා සසර වරපට, සිඳ දමා හැම මිසදුටු මෝහ මුල උදුරාහල බුද්ධ නම් වූ හේ කියමි මම බමුණු ලෙස. අන්න බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය මෙතන පැහැදිලි කරනවා.
හැම ක්‍රෝධයක්ම සිඳ දමාපු. ඒ වගේම මේ සසරට බැඳලා තියෙන වරපට තියෙනවා. මේවා ඔක්කොම සිඳලා දාපු. හැම මිත්‍යා දෘෂ්ටියක්ම සිඳලා දාපු. මෝහය නැමැති මුල උදුරා දමපු බුදුරජාණන් වහන්සේට කියනවා සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කියලා කියනවා. එතකොට බලන්න අපි හිතමු උපතින් කෙනෙක්ගේ මේ ලක්ෂණ තියෙනවා නම් ක්‍රෝධය තියෙනවා නම් ඊළඟට සසරට බැඳිලා නම් තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් මෝහයෙන් යුක්ත නම් එයා සැබෑම බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. නොකිපෙන සිතින් යුතු ක්‍රෝධ නැති වද බැඳුම් ඉවසන ඉවසීම බලය කරගත් ඉවසන බලයෙන් දැඩි වූ යම් කෙනෙක් වේ නම් මෙලොවේ කියමි මම බමුණු යයි. හරි ලස්සනයි පින්වත්නි. අක්කෝ සංවද බන්දංච අදුට්ටෝ යෝ තිතික්කති කන්ති බලං බලානීකං තමහම් බ්‍රෝමි බ්‍රාහ්මන. ආක්‍රෝෂ කරද්දි වද බන්ධන කරද්දි හොඳට ඉවසීමම බලය කරගෙන හොඳට ඉවසනවා නම් ආන් ඒ කෙනා කියන සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ. එතකොට බලන්න පින්වත්නි ඒ නිසා මේ රහතන් වහන්සේගේ ජීවිත ස්වභාවය කෙලෙසුන්ගෙන් එක් නොවන ස්වභාවය ඉවසන ස්වභාවය කොච්චර ලස්සනද බලන්න. එතකොට එහෙනම් මේ ධර්මයේ පුරුදු කිරීම තුලින්මයි සැබෑම බ්‍රාහ්මණයෙක් ලෝකයට පහළ වෙන්නේ. එතකොට කෙලෙස් හිතේ පුරවාගත්ත උපතින් මේ සම්මතයක් විදිහට බ්‍රාහ්මණ කුලයක ඉපදුණු පමණින් එයා සැබෑ බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වදාරනවා අක්කෝ දනං වතවන්තං සීලවන්තං අනුස්සදං දන්තං අන්තිම සාරීරං තමහම් බ්‍රෝමි බ්‍රාහ්මණං. ක්‍රෝධ සිතුවිලි නැති මනා වතපිළිවෙත ඇති. ඔන්න ක්‍රෝධ සිතින් වාසය කරන්නේ. හොඳට ඇවතුම් පැවතුම් වලින් වතපිළිවෙතින් සරුයි. ඊළඟට හොඳට සිල් ගුණ වලින් යුක්තයි. ඇවිස්සෙන කෙලෙසුන් ඔහුගේ අභ්‍යන්තරේ නැහැ. ඉන්ද්‍රයන් দমনය කරගත්ත අන්තිම සිවුරු දරන කෙනෙක් මේ ලෝකෙ සිටිනවද? ආන් ඒ කෙනාටයි සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කියලා බුදුරජාණන්සේ වදාරනවා. ඊළඟට බුදුරජාණන්සේ මේ ලෝකයේත් එක්ක එක් නොවීම ගැන උපමාවකින් වදාරනවා. පියුම්පත නොරැඳෙන දිය බිඳුවක් විලසින හිඳුකටු තුඩින් ගිලිහෙන අබ ඇටය විලසින කිසි කාම ගුණයක තමාගේ සිත නොරැඳෙන යම් කෙනෙක් වේ නම් ආන් ඒ කෙනාට කියන්නේ කියන බ්‍රාහ්මණයා කියලා. එයාටයි සැබෑම බමුණා කියලා කියන්නේ කියනවා. එතකොට මේ පියුම්පතක නොරැඳෙන නෙළුම් කොළයක නොරැඳෙන ජල බිඳුවක් වගේ ඉදිකටු තුඩක නොරැඳෙන අබ ඇටයක් වගේ මේ සියලු කාමයක් එක්ක එකතු නොවෙන. දැන් සාමාන්‍ය පෘථග්ජන සත්වයාගේ ස්වභාවය ඊටාම පහසුවෙන් මේ රූප ශබ්ද ගන්ධ රස පහස එක්ක එකතු වෙනවා. මිශ්‍ර වෙනවා. ඒවා වැළඳ ගන්නවා. ඒ වගේ සතුටු වෙනවා. ඒ වගේ ಗುಣ කියනවා. රහතන් වහන්සේගේ ස්වභාවය තමයි ඒවා සිතේ ස්පර්ශ වෙන්නේ. ඒ වගේ නිදහස් වෙච්ච සිතක් තියෙනවා. ආන් ඒ රහතන් වහන්සේට කියන සැබෑම මේ බමුණා කියලා කියන්නේ. තමාගේ සසර දුක මෙහිම අවසන් වන බව දනීනම් මැනවින් යමෙක්. එතකොට රහතන් වහන්සේට තියෙන ඥානයක් තමයි මේ ජීවිතේ සියලු සසර දුකින් නිදහස් වෙනවා කියලා. එතකොට යම් කෙනෙකුට එවැනි අදහසක් තියෙනවා නම් කෙලෙස් බර බැහැර කළ බලන්න අපේ ජීවිතේ තියෙනවා අපිට දැන් මේ ශරීරේ බරක් තියෙනවනේ. ඊට වඩා බරක් තියෙනවා කෙලෙස් බර. සසර පුරාවට පෝෂණය කරපු රාග දේශ මොහ වලින් හැදිච්ච කෙලෙස් බරක් අපිට තියෙනවා. ඒ කෙලෙස් බර නිසා තමයි අපි බොහෝ දුක් පීඩා විඳින්නේ. සසර පුරාම දුක් පීඩා විඳේ අනාගත සසරේ දුක් විඳින්න තියෙන්නේ. ඒතකොට යම් මුනිවරේ ඒ කෙලෙස් බර බැහැර කරලා ඒ කෙලෙසුන් එක්ක එක් නොවි කිසිවක් එක්ක එක් නොවි වාසය කරනවද ආන් ඒ කෙනාටයි සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කියලා බුදුරජාණන් වදාළා. සැබෑම බමුණා කියන්නේ. තියුණු නුවණින් යුතු දක්ෂ වූ මගහා නොමග ගැන ලොව උතුම් අරුතට සැපෙමිනි යමෙක් වේ නම් මම ඒ කෙනා ගැන හඳුන්වා දෙමි බමුණු යන නම කියනවා. එතකොට තීක්ෂණ නුවණින් මගත් නොමගත් යහපත අයහපත පුරුදු කළ යුත්ත නොකළ යුත්ත තේරුම් ගන්නට දක්ෂ
ලෝකේ උතුම් අර්ථයට පැමිණි. ලෝකේ උතුම් අර්ථය තමයි අරහත්ත්වයට පත්වීම. සසර දුකින් නිදහස් වීම. ආන්ගේ උතුම් අර්ථයට සැපැමිණි කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? ආන් ඒ කෙනා කියන සැබෑම බමුණා වෙන්නේ. සැබෑම බ්‍රාහ්මණයා වෙන්නේ. ගිහි පැවිදි යන දෙපිරිසෙහි කිසිවිට නොගැලුණ තණ්හා නැතිව හැසිරෙන සුළු දෙයකින්ද තුටුවන යම් කෙනෙක් වේ නම් කියමි මම බමුණුයයි. අන්න බලන්න. එතකොට ගිහි හෝ වේවා පැවිදි අය හෝ වේවා ඒ කිසිවෙක් එක්ක මිශ්‍ර වෙන්නේ එකතු වෙන්නේ ගැලෙන්නේ නැහැ. ඒ අය මේ කියන්නේ ඇසුරු කරන්නේ නැහැ නෙවෙයි ඇසුරු කරනවා. ඇසුරු කරාට ඒ අයත් එක්ක නොබැදිච්ච සිතක් තියෙනවා. නිදහස් සිතින් වාසය කරනවා. ඒ වගේම තණ්හාවක් නැතුව හැසිරෙනවා කියනවා. ඒ වගේම ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා. ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පසෙන් සතුටු වෙන සිතක් තියෙන කෙනාට කියනවා සැබෑම බ්‍රාහ්මණයා වෙන්නේ. බලන්න පින්වත්නි මෙවැනි උතුම් ජීවිතයක් ගත කරන මේ රහතන් වහන්සේගේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා. කිසිදු කෙලෙස් පීඩාවක් නැහැ. සසරට බැඳිච්ච දේවල් නැහැ. හැමදේම නිදහස් වෙච්ච විවේකී වෙච්ච සාන්ත වූ සිතක් රහතන් වහන්සේට තියෙනවා. තැති නොගත් හැම සතුන් කෙරෙහිම දඬු මුගුරු බැහැර කළ කිසි ප්‍රාණියෙකු නොනසන කිසිවෙකු ලවා හෝ නොමරවන යම් කෙනෙක් වේ නම් මම කියමි හෝ බමුණු ලෙස. රහතන් වහන්සේලාගේ ධර්මතාවය තමයි කිසිවිට කිසිදා සත්ව ඝාතනයක් සිදු වෙනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. තමන් වහන්සේ විසින් හෝ අනුන් ලබා හෝ සතුන් මරණවා කියන කාරණේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ රහතන් වහන්සේගේ හිතේ. එතකොට සියලු සතුන් කෙරෙහි දඩු මුගුරු බැහැර කරලා මෙත්සිත පතුරවාගෙන වාසය කරන කිසිදු සත්වයකට හිංසාවක් නොකරන සැබෑම මනුෂ්‍ය රත්නයටයි සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කියලා වදාරනවා. දැන් ඒතකොට සමහර බමුණෝ ওই යාග කරද්දී මිනිසු දහස් ගණන් මරනවා. එතකොට නිකන් බ්‍රාහ්මණයෙක් කිව්වට ඒ බ්‍රාහ්මණයෙක්ගේ සැබෑ අරුත ඒ පිරිස ළඟ නැහැ. කෝපවන පිරිස අතරේ කිසි කෝපයක් නැතිව සිටින කොච්චර ලස්සන. සාමාන්‍යයෙන් කෝපවන පිරිසේ අපිත් කෝප වෙනවා. හැබැයි රහතන් වහන්සේගේ ස්වභාවය කෝපවන පිරිස අතරේ කෝප නොවි සිටිනවා. දඬු මිගුරුගෙන තමාහට පහර දෙන ජනතාව අතරේ නිවුන සිත් ඇතිව සිටිනා. දඬු මුගුරු ඇරන් පහර දෙනකොට අපි එක්ක කරන්නේ අපි පලා යනවා. එහෙම නැත්නම් අපි දඬු මුගුරු අරගෙන ප්‍රතිපහාර දෙනවා. හැබැයි එවැනි පරිසරයකත් නිවුණු සිතින් වාසය කරන ලෝම අල්ලාගෙන එහිම läග සිටින උන් අතරේ කිසිවක් අල්ලා නොගෙන සිටිනා. මේ ලෝකේ අල්ලගෙන ඉන්නවා. මම මගේ කියලා. එවැනි ලෝකයක කිසිවක් එක්ක එකතු නොවි සිටින ඒ රහතන් වහන්සේට කියනවා සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ. හිඳිකටු තුඩින් ගිලිහි බිම වැටෙන අබ ඇටය විලසින් ආසාව හා තරහද මාන්නයත් ගුණමකු බවත් සිතින් ගිලිහි ගිය යම් කෙනෙක් වේ නම් ලෝකේ ආන් ඒ කෙනාටයි සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ. එතකොට මේ සාමාන්‍ය ලෝක සත්‍යයේ හිතේ ආසාව තියෙනවා, තරහ තියෙනවා, මාන්නි තියෙනවා, ගුණමකුකම තියෙනවා. මේ බලන්න අපි කොච්චර ශෝක කරන්න ඕනද පින්වත්නි? මේ හැම කෙලෙස් අර්බුදයක්ම අපේ හිතේ තියෙනවා. එතකොට රහතන් වහන්සේගේ හිතේ ඉදිකටු තුඩක අබාටයක් රැඳෙන්නේ නැහැ වගේ මේ කිසිදු ක්ලේශයක් රහතන් වහන්සේගේ හිතේ රඳින්නේ නැහැ. පිහිටන්නේ නැහැ. ඒ සැබෑම මුනිවරයාට තමයි සැබෑම බ්‍රාහ්මණයා කියනවා. කටුක වදනින් තොර හොඳින් තේරුම් කර දෙන මිහිරි වූ සත්‍ය වූ විරාගී බස් පවසන යම් කෙනෙක් වේ නම් ලොව මම කියමි ඔහු බමුණු ලෙස. ඒතර උන්වහන්සේලා පාරුස වචන හිත රිදෙන වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි මිහිරි වූ සත්‍ය වූ විරාගී ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමයි උන්වහන්සේලාගේ මුවින් නිතරම පිට වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා දිගින් හෝ කෙටියෙන් යුතු කුඩා වූ හෝ ලොකු හෝ සුභ හෝ අසුභ හෝ තමාහට නොදුන් කිසිවක් නොගන්නා වූ යම් කෙනෙක් වේ නම් කියමි මම හෝ බමුණු ලෙස. මොනවාවත් නොදුන් දෙයක් ගන්න නැහැ. සොරකම අතහැරලා වාසය කරනවා.
කවදාවත් රහතන් වහන්සේ නමක් අතින් සොරකමක් සිදු වෙනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වදාරනවා මෙලව හෝ පරලොව හෝ කිසිවකට ආසා නැති සමහර අය ඉන්න මේ ලෝකේ එපා වෙලා ඉන්නේ. හැබැයි පරලෝකේ මම දෙවියන් අතර ඉපදිලා මේ වගේ දේවල් ලබනවා කියලා ඒකට ආස කරනවා. එතකොට රහතන් වහන්සේගේ ස්වභාවය තමයි මෙලවට ආස කරන්නෙත් නැහැ. පරලොවට ආස කරන්නෙත් නැහැ. බැඳීමෙන් තණ්හාවෙන් සියල්ලෙන්ම නිදහස් වූ යම් කෙනෙක් වේ නම් ආන් ඒ කෙනාට මම කියමි බ්‍රාහ්මණයා කියලා. අන්න බලන්න සියලු බැඳීමෙන් නිදහස් වෙච්ච කෙනයි සැබෑම බ්‍රාහ්මණයා වෙන්නේ. යමකුගේ සිත තුළ කිසි බැඳීමක් නොමැතිද සදහම්ද දැනගෙන එහිම කිසිම සැකයක් නැති අමා නිවනට සැපමිනි යම් කෙනෙක් වේ නම් ලෝකේ ආන් එයාටයි මම බමුණා කියලා කියනවා. එතකොට මේ ලෝකේ කිසිදු බැඳීමක් නැතිව හොඳට ධර්මයේ ඉගෙනගෙන සැක සංකා තොරව ධර්මයේ පිළිබඳව සැක සංකා වලින් තොරව වාසය කරනවා. අමා මහ නිවනට සැපමිනලා ඉන්න ඒ රහතන් වහන්සේටයි සැබෑම බමුණා කියන්නේ කියනවා. බලන්න මේ වනයේ හරියට හිස් බවෙන් යුක්තයි. බොහෝ ජනයාගෙන් හිස් වෙලා ඉන්න වගේ රහතන් වහන්සේගේ හිත කෙලෙසුන්ගෙන් හිස් වෙලා තියෙන්නේ. වනයේ බොහොම විවේකී තැනක් වගේ රහතන් වහන්සේගේ සිත ඒ කෙලෙසුන්ගෙන් දුර වෙලා ලැබෙන විවේකයෙන් යුක්තයි. ඒ වගේම වනයේ හරිම සාන්තයි, නිස්කලංකයි වගේ රහතන් වහන්සේගේ සිත හරිම සාන්තයි, නිස්කලංකයි. කෙලෙස් අර්බුද නැහැ. බුදුරජාණන් වදාළා යමෙකු මෙහි පිම්පව් වලින් යුතු හැම කෙලෙසුන් ඉක්ම ගොස් ශෝක රහිතව පිරිසිදුව රජස් රහිතව සිටීනන් ලෝකේ ආන් ඒ කෙනාටයි බ්‍රාහ්මණයා කියන්නේ කියනවා. එතකොට යම් කෙනෙක්ගේ පිම්පව් හැම දෙයක්කින්ම නිදහස් වෙලා ඒ වගේම ශෝක රහිතව වාසය කරන්නේ. ඒ වගේම රජස් කෙලෙස් රජස් නැතුව පිරිසිදු ජීවිතයක් ගත කරනවා කියනවා. ආන් ඒ කෙනාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ කියනවා. දුහවිලි රහිත වූ සුපිරිසුදු අහසේ දිලෙන පුන් සඳ විලසේ නොකැලඹී ගිය පහන් සිත් ඇති නැසුන බව තණ්හා ඇති යම් කෙනෙක් වේ නම් මේ ලෝකේ ආන් ඒ කෙනාටයි බ්‍රාහ්මණයා කියන්නේ. බලන්න පින්වත්නි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හරි ලස්සනට මේ සුත්ත නිපාතේ පරිවර්තනය කරලා තිනවා. අපි ගත්තොත් මෑත ඉතිහාසයේ හිම අපිට මෙච්චර නිර්වෘල්ව පැහැදිලි කරපු පරිවර්තනය මුණ ගැහින්නේ හොඳට අර්ථ ඉස්මතු වෙන විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට මේවා පරිවර්තනය කරලා තියෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වදාරනවා හරියට දුහවිලි රජස් නැති අහසේ පුන්සඳ දිලෙනකොට හොඳට අපිට පේනවා. ආන් ඒ වගේ කියනවා නොකැලඹී ගිය පහන් සිත් ඇති නැසුන බව තණ්හා ඇති. බව තණ්හාව දුරු වෙච්ච ආන් ඒ යම් කෙනෙක් ලෝකේ ඉන්නවද ආන් ඒ කෙනාටයි සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ. එතකොට මේ වාසෙට්ට භාරද්වාජ කියන බ්‍රාහ්මණ කුමාරවරු බොහෝ ත්‍රිවේදයේ ඉගෙනගත් අය. හැබැයි කවදාවත් මෙවැනි ධර්මයක් අහලා නැහැ. යාග හෝම ගැන ගිනි පිදීම් ගැන ඉගෙන ගත්තට මෙවැනි ධර්මයක් කවදාවත් අහලා නැහැ. කොච්චර වාසනාවන්තද ඒ කුමාරවරු ඒ බ්‍රාහ්මණ කුමාරවරු බුදුරජාණන් වහන්සේ කෙරේ සිත පහදින එක පුදුම වෙන දෙයක් නැහැ. බුදුරජාණන් වදාන්නවා කෙලෙස් පීඩා පිරුණ මාවත මෝහ පටලෙන් වැසුන සසරද ඉක්ම ගොස් එතරට වී පරතෙර වෙතට සැපමිනි දැහැන් වඩනා නොමැති තණ්හා සැක කිසිත් නැති අල්ලා නොගෙන කිසිවක් සදහටම නිවී ගිය යම් කෙනෙක් ලෝකේ ඉන්නවද ආන් ඒ කෙනාටයි බමුණා කියන්නේ කියනවා. බලන්න එකම ගාතාවක් තුල බුදුරජාණන් වහන්සේ කාරණා කීයක් නම් පැහැදිලි කරනවද? කෙලෙස් පීඩා පිරුණ යම් මාවතක්. දැන් අපේ මාවත තියෙන්නේ කෙලෙස් පීඩා සහිත මාවතක්. රහතන් වහන්සේට තියෙන්නේ කෙලෙස් පීඩා රහිත මාවතක්. මෝහ පටලෙන් වැසුණු සසර අපිට තියෙන්නේ මෝහ පටලෙන් වැහිච්ච සසර ගමන කියන පිරිසක්. රහතන් වහන්සේ ඒ මෝහය ඉරා දාලා පලා දාලා මෝහය දුරු කරලා වාසය කරන්නේ. ඉක්ම ගොස් එතරට වී පරතර වෙතට සැපමිනි. මෙතර කියන්නේ සසරට, එතර කියන්නේ නිවනට. එතකොට මේ රහතන් වහන්සේ කියන්නේ මෙතරින් එතරට වැඩම කරලා ඉන්නේ. සසරින් නිවන කරා වැඩම කරලා තියෙන්නේ.
දැහැන් වඩනා නිතර ධ්‍යාන වඩන තණ්හාවක් සිතේ නැති සැක කිසිත් නැති අපිට විවිධාකාර සැක සංකා තියෙනෝනේ අරක කොහොමද මේක කොහොමද එහෙම වෙන්නේ කොහොමද කිසිදු සැකයක් නැහැ ලෝකේ අල්ලා නොගෙන කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ මම මගේ ආත්මය කියලා අපි මේ මුළු මහත් ලෝකෙම අල්ලගෙන ඉන්නේ මම මගේ ආත්මය කියන හැඟීමෙන් යුතුව ලෝකෙම ග්‍රහණය කරගෙන ඉන්නේ ලෝකයට බැඳිලා තියෙන්නේ ඒකයි අපි මේ දීර්ඝ සසරක තවම දුක් විඳ මේ සසර ගමනේ යන්නේ සදහටම නිවි ගිය. එතකොට ඒ ගින්න ආපහු ඇවිලෙන්නේ නැහැ. කෙලස් ගිනි ආය ඇවිලෙන්නේ නැහැ. සදහටම කෙලස් ගිනි නිවිලා ගිහිල්ලා. ආන් ඒ කිනාටයි සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කියලා කියනවා. එතකොට බලන්න මේක අහනකොට අර බ්‍රාහ්මණ කුමාරවරුන්ට හිතෙන්නේ නැති අපිත් බ්‍රාහ්මණ කියලා කිව්වට අපිට ඇත්තටම බ්‍රාහ්මණ කියන ලක්ෂණ නැහෙනේ. මේ උපතින්ම කෙනෙක් මේ බ්‍රාහ්මණ කුලයක ඉපදුණු පමණින් ඒ සැබෑම බ්‍රාහ්මණයේ ලක්ෂණ අපිට නැහෙනි කියලා මේ කුමාරවරුන්ට තේරුණා. කාමයන් බැහැර කොට පැවිදි වී බුදු සසුනේ කාම භව හැම ගෙවා දමමින් සැනසිලි සිතින් හැසිරෙන යම් කෙනෙක් වේ නම් ආන් ඒ කෙනාටයි මම බමුණා කියන්නේ කියනවා. එතකොට කාමයන් බැහැර කරලා ඉන්නේ. ඒ වගේම තමයි බුදු සසුනේ අනගාരിക බුදු සසුනේ පැවිදි බව ලබලා හැම කාම භවයක්ම ගෙවා දමලා තියෙනවා. ඒ වගේම තමයි සැනසිලි සිතින් වාසය කරනවා. සාන්ත සිතින් යුතුව වාසය කරන කෙනාටයි මම බමුණා කියන්නේ කියලා වදාරනවා. තණ්හාව බැහැර කොට පැවිදි වී බුදු සසුනේ තණ්හා භවය ගෙවා දමමින් සැනසිලි සිතින් හැසිරෙන යම් කෙනෙක් වේ නම් ආන් ඒ කෙනාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ කියනවා. බුදුරජාණන් වදාරනවා මිනිස් ගති හා එක්වන දිව්‍ය ගති හා එක්වන සියල්ලම ඉක්මවා ගිය සියලු ගතියෙන් වෙන් වුණ යම් කෙනෙක් වේ නම් ලොවේ ආන් ඒ කෙනාටයි මම සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ. දැන් අපේ තියෙන මනුස්ස ගති දෙවියන් අතර තියෙන දිව්‍ය ගති දැන් සමහර අය ඉන්නවා මනුස්ස ලෝකෙම ඉන්නවා හැබැයි දිව්‍ය ගති තියෙනවා. ඒ වගේම මනුස්ස ලෝකෙම ඉන්න සමහර අයගේ තියෙනවා තිරිසන් ගති. නේද? නිරේ උපදින ගති ලක්ෂණ සමහර අයගේ තියෙනවා. දැන් අපි සමහර අයට කියන්නේ මේ තිරිසනෙක් වගේ මේ වැඩ කරන්න කියලානේ. එවැනි ගති ස්වභාවයන් මේ සාමාන්‍ය ලෝක සත්‍යයේ තියෙනවා. හැබැයි ඒ සියලු ගති ස්වභාවයන් ඉක්මවා ගිහලා ඉන්නේ රහතන් වහන්සේ. දැක්කද? මනුස්ස ලෝකයේ උපදින ස්වභාවය, දිව්‍ය ලෝකයේ උපදින ස්වභාවය, සතර අපායේ උපදින ස්වභාවය කියන මේ සියල්ලම ගති ස්වභාවයන් ඒ රහතන් වහන්සේ ඉක්මවලා ගිහිලා තියෙනවා. ආන් ඒ රහතන් වහන්සේටයි සැබෑම බමුණා කියන්නේ කියනවා. කාමෙහි ඇල්ම දුරුකොට භාවනාවේ නොඇල්ම දුරුකොට සකලෙස් කර්ම නැතිකොට සිහිල් වේගිය සිතින් යුතු සියලු ලොව මැඩලු වීරියවන්ත යම් කෙනෙක් වෙනවා නම් ආන් ඒ කෙනාටයි මං සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ කියනවා. සතුන්ගේ චුතිය හා උපත ලබන ආයුරුද දැනගෙන හැම ලෙසින් ඒ කිසිවකට නොඇලී සුන්දර නිවන වෙත යන බුද්ධයයි කියන ලද යම් කෙනෙක් ලෝකේ ඉන්නවද ආන් ඒ කෙනාටයි මම බමුණා කියන්නේ කියනවා. යම් කෙනෙක් මේ ලෝකේ පිරිනුවම් පෑව විට යලි උපදින තැනක් දේව මිනිස් ගහන්දාරුව කිසිවකට දැක්ක නොහැකිද අන්නේ නිකලෙස් අරහත් මුනිදුන් ගැන හඳුන්වා දෙමි මම බ්‍රාහ්මණයා කියලා. රහතන් වහන්සේගේ විඥානයේ පිහිටි තැනක් හොයාගන්න මේ ලෝකේ සමතෙක් නැහැ. කිසිවකට නොපිහිටි විඥානයක් ඒ රහතන් වහන්සේ තුල තියෙනවා. අතීතයේ කෙරෙහි හෝ අනාගතයේ හෝ පවතින වර්තමානයේ ගැන හෝ නොමැතිනම් කිසිදු බැඳීමක් කෙලෙසුන් කිසිත් නැති ඇල්ලූ කිසිවක් නැති ආන් ඒ කෙනාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. සමහර අය වර්තමානය ගැන කලකිරලා එපා වෙලා ඉන්නවා. හැබැයි අතීතයට බැඳිලා ඉන්නවා. සමහරලාට අතීතයටත් නෑ අනාගතයේ අල්ලගෙන ඉන්නවා. අනාගතයේ මට මෙහෙම ලැබෙයි කියලා පතපතා ඉන්නවා. රහතන් වහන්සේ මේ අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයේ කිසිම තැනක කිසිම දෙයකට නොඇලුණු සිතින් වාසය කරනවා. සැබෑ මිනිසෙක් වූ උත්තම වීරයෙක් වූ මහා ඉසිවරයෙක් වූ මාර සේනා ජයගත් තණ්හා නොමැති වූ සියලු පව් සෝදාහල ජීවිතය අවබෝධ කළ යම් කෙනෙක් මේ ලෝකේ ඉන්නොත් ආන් ඒකනයි සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ. ගෙවූ හැටි පෙර භවයේද සුගතිය හා අපායද
දැනගෙන මනාකොට සසරේ උපත නිම කළ නිවන් සුව වෙත සැපමිනි යම් කෙනෙක් වෙනවා නම් ආන් ඒ කෙනාටයි සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ. බලන්න බුදුරජාණන්සේ කොච්චර විස්තර කර සැබෑම බ්‍රාහ්මණයාගේ ස්වභාවය පැහැදිලි කරනවාද? ලොවේ සම්මුතියක් බව නොදැනගත් මතයකින් යුතු බොහෝ කලක් මුළුල්ලේ කිසිත් මේ ගැන නොමදැනම පවසත්ය සමහරු උපතින් බමුණු කියලා. ලෝකේ සම්මතයක් තියෙනවා කවුරුත් විමසා බලන්නේ නැතුව උපතින් තමයි කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ කියලා. බොහෝ කලක් තියෙන වැරදි මතයක් තියෙන කියනවා. කෙනෙක් උපතින් බ්‍රාහ්මණෙක් වෙන්නේ උපතින් කෙනෙක් බමුණෙක් නොවෙන්නෙත් නැහැ. ක්‍රියාවෙනුයි බමුණෙක් වෙන්නේ ක්‍රියාවෙනුයි බමුණෙක් නොවෙන්නේ. ක්‍රියාවෙන්මයි ගොවියෙක් වෙන්නේ ක්‍රියාවෙන්මයි ශිල්පියෙක් වෙන්නේ ක්‍රියාවෙන්මයි වෙලෙන්දෙක් වෙන්නේ ක්‍රියාවෙන්මයි දාසයෙක් වෙන්නේ ක්‍රියාවෙන්මයි සොරෙක් වෙන්නේ ක්‍රියාවෙන්මයි යුද ශිල්පියෙක් වෙන්නේ ක්‍රියාවෙන්මයි පුරෝහිතයෙක් වෙන්නේ ක්‍රියාවෙන්මයි රජෙක් වෙන්නේ හේතුන් නිසා සැකසුන කර්මත් විපාකත් ගැන දැනීමේ දක්ෂ වූ නුවණින් සපිරි උතුමෝ කර්ම ගැන මේ අයුරින් සැබෑ තතු දකිත්මය. කර්මයෙන් ලොවේ පවතින කර්මයෙන් පවති ප්‍රජාව කර්මයට බැඳුණු ලෝක සත්‍යය ගමන් කරන රත රෝදේ සිරවුන ඇනේ බඳු වේ. මේ සසරට වැටිච්ච සත්‍යය ඒ සසර නැමැති මේ චක්‍රයට බැඳිලා ඉන්නේ කර්මය නැමැති කඩ ඇනේ. ඒ නිසා තපසින් බඹසරින් දමණයෙන් සංයමයෙන් බමුණෙක් බවට පත්වේ. මොහුය උත්තම බ්‍රාහ්මණයා වෙන්නේ කියලා බුදුරජාණන් වදානවා. බුදුරජාණන් වදාන වාසෙට දැනගන්න මේ විදියට ත්‍රිවිද්‍යාවට පත්වෙච්ච සාන්ත බවට පත්වෙච්ච යලි කිසිදු භවයක උපදින්නේ නැති ඒ මුනිවරයාට තමයි සක් බඹහුය සක්දෙවුඳුය නැනති කෙනා කියලා කියන්න සුදුසු කියනවා. ඒ නිසා පින්වන්දි මේ විදිහට අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැබෑම බමුණා බ්‍රාහ්මණයා කියන්නේ කවුද කියන කාරණේ මේ වාසෙට්ට බහරද්වාජ කියන තරුණයන්ට කියලා දුන්නා. එතකොට අපි මේ කතා කරන වනයේක තියෙන ලක්ෂණ ඒ නිකලස් පිරිසුදු සාන්ත විවේකී හිතක තියෙන සාන්ත ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේගේ ස්වභාවය හරි ලස්සනට මේ වාසෙට්ට කියන සූත්‍රයේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ අපි කලින් සිටම මතක් කර සිටියා මේ ධර්මයේ ඉගෙන ගැනීමේ පළවෙනි වටිනාකම තමයි අපට මේ රහතන් වහන්සේලාගේ ජීවිතය ගැන සිත පහදවා ගන්න පුළුවන්. ඊළඟට මේ නිවන් දකින්න වැඩපිළිවෙල මේ ප්‍රතිපදාව ගැන හිත පහදවා ගන්න පුළුවන්. ඊළඟට මේ දහම් කාරණාවල තියෙන කරුණු අපේ ජීවිතයට පුරුදු කර ගන්න පුළුවන්. මේ සා මහත් ආනිසංස මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපේ ජීවිතයට ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපට අද දවසේ નિયમિત කාල වේලාව අවසන් වෙන නිසා අද දවසේ වැඩසටහන නිමාවටපත් කරනවා. ඊළඟ වැඩසටහනේදී වනයෙන් ගත යුතු පස්වන අංගය ගැන කතා කරන අදහසින් අපි අද පුණ්‍ය අනුමෝදනාව කර අද දවසේ වැඩසටහන නිමාවටපත් කරනවා. ඉතින් අද දවසේත් අප රැස් කළ මේ සියලු ධර්ම දානමය පුණ්‍ය කර්මයෝ පින් කැමැති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි මේ ත්‍රිපිටක බුද්ධ වචනේ බොහොම ලස්සනට අර්ථවත්ව මේ විදිහට පරිවර්තනය කරලා අපිට දහම් මඟට නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරමින් අපිව දහම් මඟ තුල හික්මවන අපගේ ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ විකාශන දායකත්වයෙන් දරන පින්වතුන් නමින් මිය පරලොව ගොස් සිටින රම්බණ්ඩාර පියාණන්ට, හීම්මැණිකේ මෑණියන්ට, ජයවර්ධන පියාණන්ට, මුතු බණ්ඩාර ලොකු අප්පච්චිට, සීලවතී කුමාරිහාමි ලොකු අම්මාට, ඩී.පී. කුමාරසිංහ පියාණන්ට, ලීලාවතී කුමාරසිංහ මෑණියන් ඇතුළු අද දවසේ විකාශන දායකත්වයෙන් දරන සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා.
සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම වැල්ලම්පිටිය විමලාරාමාධිපති ලබුතලේ සුදස්සන ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සිදු කරන සියලු ශාසනික කටයුතු চিරාත් කාලයක් සුවසේ සිදු කරන්නට වාසනාව ලැබේවා. ගෞතම බුදුසසුන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන මීවන පලාන හොරණ රාජගුරු හෝල්ඩින්ග්ස් හිමිකරු මෙලංක බණ්ඩාර මහතා සහ ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි හිරණ්‍යා කුමාරි බණ්ඩාර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම මීවන පලාන හොරණ පදිංචි කමලා ජාරත්න අත්තම්මාට, ජයන්ති බණ්ඩාර පියාණන්ට, ඒ වගේම කුමුදු ජයවර්ධන මෑණියන්ට, දරණි විජේනායක බිරිඳට, අසංස රාජගුරු පන්තක රාජගුරු යන දරුවන්ට, ඒ වගේම පනාමුර විජේනායක වෙදමැදුරෙහි ජේමිස් විජේනායක වෙද මහතාට, සිසිලාවතී වෙදහාමිනේට, පියසිරි විජේනායක පියාණන්ට, නයනා කුමාරසිංහ මෑණියන්ට ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාටත්, ඒ වගේම බණ්ඩාර විදුහල්පතිතුමා ඇතුළු ඒ මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ධර්ම දානමය වශයෙන් රැස් කළ සීල පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.